අපි මේ ලූඩ්ස් යන්නයි කිලෝමීටර් 2500ක 3000ක ගමනක් යන්න දැන් මේ අක්කලාගේ ගෙදරින් පිටත් වෙන්න මේ කට්ටිය දැන් බඩු ටික පැක් කරනවා. ඊට පස්සේ මම හිතන්නේ දවස් 3-4ක අපි චාරිකාවක් යෑමට ලූඩ්ස් ගිහිල්ලා එම ස්පාඤ්ඤයට ගිහිල්ලා තව කොහේ යයිද දන්නේ නැහැ. කට්ටිය බඩු පැක් කරගෙන ගමන යන්න ලෑස්තිය. මේ කියන්නේ තරිඳු අපේ ධම්මිකයිලගේ පවුල සියලු දෙනායි මමයි. ඉතින් දැන් වෙලාව රාත්‍රී 9:53යි. අද එළි වෙනකන් ලූර්දු වලට කිලෝමීටර් 950ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පැය 9ක් 10ක් විතර වගේ අපිට ගමන් කරන්න වෙනවා. body bags අපේ අක්කලා ජීවත් වන්නේ මල්ලිසුබා කියන නගරයේ මල්ලිසුබා නගරයේ පිහිටා ඇත්තේ පැරිස් වල චාර්ල්ස් ඩිගෝල් එයාපෝට් එක බොහොම ආසන්නයේ. අප මල්ලිසුබා සිට ලූඩ්ස් සඳහා යන ගමන අතරතුර දර්ශන කීපයක් තමයි ඔබ දකින්නේ. ඉතින් අපි ගොඩක් දුරට මෙම ගමනේදී අතිවේගී මාර්ග සහ වෙනත් මාර්ග ගම් ඇතුලින් යන මාර්ග විසින් භාවිතා කරනු ලැබුවා. ඉතින් මේ උදෑසන ආහාරය අප ලබා ගන්න අවස්ථාවක්. ඉතින් ගොඩක් දුරට අපි ගම් ඇතුලෙන් යන මාර්ග භාවිතා කරනු ලැබුවේ රටේ තියෙන අලංකාරය නැරඹීම සඳහායි. මේ ඔබ දකින දර්ශන අපේ යන ගමන් මාර්ගය තුළ දකින ලද අලංකාරවත් දේවස්ථානයක දර්ශනයි. අපි එම ස්ථානයේ පොඩි වෙලාවක් නතර කරලා ගමන් වෙහෙසද නිවාගෙන නැවත ගමන ආරම්භ කරනු ලැබුවා. මම මෙසේ ලූර්දු කරා යන 4 වන වතාව වුණත් මෙම දේවස්ථානය මීට පෙර පැමිණි මාර්ගයේදී මට හමු වෙලා නැහැ. මේක නව මාර්ගයක්. නව මාර්ගයක් කියන්නේ අප නෙවිගේෂන් වලින් පෙන්නන පාරවල් වලින් තමයි ගමනාන්තය කරා යන්නේ. ඉතින් එම අවස්ථාවේදී දර්ශනය වූ මාර්ගයකි මෙය. මෙවැනි දීර්ඝ සංචාරයක් කරන අවස්ථාවකදී රියදුරන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු සිටිය යුතුයි. මොකද ඉතා දැඩි ගමන් වෙහෙසක් රියදුරාට ඇති වෙනවා. රැක් එළි වෙනතුරු වාහනයක් එළවන අවස්ථාවකදී. ඉතින් මේ අවස්ථාවේදී රියදුරු ආසනයේ සිටින්නේ මම ලංකාවෙන් ප්‍රංශය කරා යන අවස්ථාවේදී ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය රැගෙන තමයි ඕන වෙලා යන්නේ. ඉතින් එහෙම නිසා මට එහි රියදුරු ආසනයේ වාහනේ එළවීමට පහසුකම් තියෙනවා. මෙන්න
මෙන්න මේ මෙතන ලොකු දුමක් වගේ පේන්නේ කසිප්පු පෙරෙන තරම් නෙමෙයි. හොඳට ළඟට බලද්දී ඔයාලට පේනවා නියුක්ලියර් කෝයක කෝවනේ. චුට්ටක් ඉන්න ඕනේ. Nuclear center. අර තියෙන නියුක්ලියර් සෙන්ටර් එකක්. ලෝකෙ පොලියුට් කරන එක තැනක්. නැත්තම් ෆ්‍රාන්ස් වලට ඉලෙක්ට්‍රිසිටි එන්නේ එක තැනක්. එතකන් තාම මිස්ටර් නුබ්බාස් තමයි ඩ්‍රයිව් කරන්නේ. පොලිසියවත් ඔහුව ටේක් කරලා යන්න ගියා ඉස්සෙල්ලා. පොලිසිය බය වුණා දැකලා මාව. ඔව්. Polisi ආව බලන් ගියා. ශ්‍රී ලංකන් මාෆියා එකකින් ඇවිල්ලා කියලා ඉක්මනට ගියා යාලා. දෙක්කේ නෑ ආගේ ගියා. ඒක පැත්තට තමයි යන්නේ. දැන් ඔයාලට පේනවා වගේ මේ මාමි තමයි ඩ්‍රයිව් කරන්නේ. ඔයාලට වැරදෙනව නෙමෙයි. ඔය ඩ්‍රයිව් කරන්නේ ලෙෆ්ට් පැත්තෙන්. දැන් අපි ඉන්නේ ලූසියාන ගමන් ෆ්‍රාන්ස් වල සවුත් වල. ඉතින් හිතා ගන්න මාමි මේ ඩ්‍රයිව් කර ඉන්නේ ප්‍රංශයේ උඩ දකුණු දිග ප්‍රංශයේ දකුණු දිග ප්‍රංශයේ ඔබට ඇසුණු එම වොයිස් එක මගේ අක්කගේ වැඩිමහල් දියණියගේ වොයිස් එකයි. මොකද ඇය අර විදිහට ප්‍රකාශ කළේ මම ඔවුන්ට කිව්වා ලංකාවේ ඈතකින් ඔව් වගේ දුමක් ප්‍රදර්ශනය වෙනවා නම් කැලයක් ඇතුලෙන් යම් කිසි හේතුවක් ඒට තියෙනවා කියලා ඇය ඒ ගැන තමයි එසේ ප්‍රකාශ කළේ. ඉතින් අපි මෙවැනි ගමනක් යද්දී විහිළු තාලු කර ගමන් විඩාව නැති කරගන්න නොයෙකුත් දේවල් කතා කර යනවා. ඒක සාමාන්‍ය ලංකාවේ යන ගමනක දුනත් සුලභ දසුනක්. අධිවේගී මාර්ගවල ගමන් නොකර මෙසේ රට ඇතුලේ ඇති මං මාවත්වල ගමන් කිරීමේදී අපට ඇපල් වතු, ග්‍රේප්ස් වතු, ඒ වගේම ගොවිපළවල් විශාල වශයෙන් දර්ශනය වෙනවා. ඊටාම අලංකාරවත් පරිසරයක් අපිට දර්ශනය වෙනවා. ඉතින් ඒවා නැරඹීමට නම් අප මෙවැනි සංචාරවලදී එවැනි පාරල් වල ගමන් කිරීම කළ යුතුයි. එවිට ඉතා හොඳ දර්ශනයන් අපට ලබාගත හැකි වනවා. අපි මේ ලූඩ්ස් යන අතරතුර පාරේ නතර කරලා ගොවිපලක තනකොළ එක්කහු කරපු තනකොළ ඒ වලින් පොඩි ෆොටෝස් කීපයක් ගන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවකයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් තව අපිට ලූඩ්ස් වලට කිලෝමීටර් 250ක් පමණ යන්න තියෙනවා. අපි හයිවේ එකේ එන්නේ නැතුව ලෝකල් පාරවල් වල ආවේ මේ වගේ විශේෂත්ව අපිට බලා ගන්න පුළුවන් වෙන විදිහටයි. ඉතින් අපි හයිවේ එකේ ගියා නම් අපිට මේ වගේ තැන් විශේෂ අවස්ථා කිසි දෙයක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගත්තොත් මේක නිකන් ගමේ පාරක් වගේ. ඉතින් තාමත් අලංකාරයි. මම හිතන්නේ මේක වින්ටර් සීසන් එකට සම්පූර්ණ අයිස් වලින් වැහෙන පරිසරයක් වෙන්න ඇති මෙහි පිහිටලා තියෙන්නේ. දැන් එක අතක් මෙහෙම දාගෙන ඉන්නේ. එක අතක්. කිලෝමීටර් 10ක්
පමණ පැරිස් වල සිට පැමිණ දැන් අපි ලූට්ස් වලට ඇවිල්ලා තියෙනවා. දැන් ලූට්ස් වල ඉන්නේ. දැන් වෙලාව 1:24යි. දවල් 1:24යි. දැන් අපි අද නතර වෙන හොටෙල් එකට අපි දැන් මේ ඇවිල්ලා. දැන් හොටෙල් එකේ අපේ බෑගේජස් ටික තියන්න දැන් ලෑස්තිලා ඉන්නේ. හරියටම පැය 12ක් අපි පැරිස් වලින් පිටත් වුණේ ඊයේ රාත්‍රියේ 11යි මාරට විතර. පැය 14ක් වැනි කාලයක් අපි ගමන් කර ලූට්ස් වලට අපි ආවා. ලූට්ටු නගරයේ ඇති විනෝද උයනක් මේ දර්ශනයෙන් පෙනෙන්නේ. මෙය සම සීසන් එකට විතරක් විවෘතව පවතිනවා විනෝද උයනක්. මොකද අප මෙම සංචාරය කරනු ලැබුවේ අගෝස්තු මාසයේ බැවින් ඉතා හොඳ සංචාරක කාල සීමාවක්. අනිත් කාලවලදී මෙම විනෝද උයනට සංචාරකයෝ පැමිණෙන්නේ නැති බවයි දැනගන්න ලැබිලා තියෙන්නේ. මම මෙම ලූර්දු සංචාරය 4 වතාවක් කෙරුවට මගේ ප්‍රථම වරට තමයි මා මෙම ස්ථානයට පැමිණියේ. කුඩා දරුවන්ට විවිධ වර්ගයේ ජල ක්‍රීඩා විවිධ සෙල්ලම් වලින් කිරීමට හැකියාව මෙම ස්ථානයේ තිබෙනවා. අප දහවල් ආහාරය ලබා ගැනීමට තමයි මෙම ස්ථානයට පැමිණියේ. ඔබේ චුචු බබි ජස්මෝට හැදෙන්නේ. ඉතිගායත් එක්ක වීඩියෝ කරන්න බෑ ලස්සන. අනේ ලස්සනනේ මේ හරියද ෆොටෝ එකක් ගත්තා. පසුදා උදෑසන ලූර්දු දේවස්ථානයට ගොස් ආගමික වතාවත් කිරීමට ප්‍රථමයෙන් මමත් තරිඳුත් කෝපි එකක් ලබා ගැනීම සඳහා අවන්හලකට විගසීමේ දර්ශනයි මේ ඔබ දකින්නේ. උදෑසන ආහාරය ලබාගෙන දේවස්ථානයට පිටවීමට ප්‍රථම ස්ථානයෙන් කැපිචිනෝ දෙකක් ලබාගෙන ඊට පසුව දේවස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අපි දැන් ලූට්ස් වල ඉඳන් බාසිලෝනා යන්න මේ ලෑස්ති වෙනවා. ඉතින් ඊයේ දවසයි අද දැන් බ්‍රේක්ෆාස්ට් අරගෙන දැන් අපි තව චුට්ටකින් ලූට්ස් වලින් පිටත් වෙනවා. ඔබේ චුචු බබි ජස්මෝට කොතනද පාදන ඔස්කාර් අර උඩ අතින් කන්දර කුරුසි වෙන්නේ විතව මේ හරිය පටන් ගන්න. ටික ටිකක් ගන්නද කමෙන්ට් එක දාන්න. හරිය ඔක්කොම වෙන්නේ. යන්න උඩ එන්න බෑලා ගන්න. මෙතනනේ මේ රතන. නම් බලන්න ඔතන බයෙන් බෑලා යන්න කිව්වා. යනවා හිටියා. දැන් මම මේ ස්ටෝර් දෙකේ වදිනෝනේ. මේ වාදිකට ගන්නද ඔබනවා. साथी हेल्ले में खुद ने आऊँ मैं साथी को पैसे दी हुए हैं मैं कहता है දැන් අපි මේ ලූට්ස් වලින් පිටත් වෙන්නයි යන්නේ. ලූට්ස් දේවස්ථානයේ ඉදිරිපිට දර්ශනයක්. අපි තව ටිකකින් ලූට්ස් වලින් ස්පේ බාසිලෝනා දක්වා ගමන් කරන්න තමයි යන්නේ. ඉතින් ලූට්ස් දේවමෑණියන්ට අපි වැඳ නමස්කාර කර
ස්තුති කර මෙම ස්ථානයෙන් අපි පිටත් වෙන්නයි දැන් යන්නේ. නැවත වරක් අපිට ඉක්මනට ලූට්ස් එන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මාම් ඊට ලූර්දු නගරයට පැමිණෙන පිලිපින සංකාත නියෝජිත කණ්ඩායමක් සමග ඔවුන් ලූර්දු නගරයට පැමිණ අපව නැවත ස්පාඤ්ඤයේ දේශ සීමාව කරා අපව රැගෙන ගියා වෙනත් පාරකින්. ඔවුන් මේ දේශ සීමාව ඩියුටි ෆ්‍රී ෂොප්ස් තියෙන දේශ සීමාවක්. ඉතින් ඇත්තටම අපි මේ යන්නේ වෙනත් මාර්ගයකින් තමයි ස්පාඤ්ඤය කරා යන්නේ. ඒ පාර ලස්සනයි. ලූට්ස් නම් ස්පේන් යන්න අපිට හරියටම තව පැය 5යි විනාඩි 19ක් යනවා. කිලෝමීටර් 388ක් තියෙනවා. එතකොට දැන් මේ අපි යන රූට් එක තමයි මේ තියෙන්නේ. අපි ලූට්ස් චර්ච් එක ළඟින්ම තියෙන ඒ රූට් එක තමයි අපිට GPS එකේ පෙන්වන්නේ. ඉතින් මේ පළවෙනි වතාවට මම හිතන්නේ අපේ ධම්මිකයියත් ඒ සියලු දෙනාම මේ රූට් එක පාවිච්චි කරලා මේ ස්පේන් යන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඉදිරියේදී තත්ත්වය කියලා. ඉතාමත් අලංකාරවත් පාරක්. මම හිතන්නේ අපේ නිකන් ලංකාවේ අපි නිකන් වර්ල්ඩ්ස් එන් යනවා වගේ නිකන් අත්දැකීමක් තමයි ඇත්තටම මට නම් තේරෙන්නේ. ඔව් අර කවුද? මෙතන කවුද? උඩානියන් ට්‍රක් දවසක් ඇවිල්ලා හිටියා ඕල. කෝපින් පොඩි බාපිලත් එක්ක ඇවිල්ලා. ඔය කැම්පින් වල. I think මේක තමයි රෙන්ට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙල හිටියානේ. උඩානියක් කළා ඇවිල්ලා හිටියා. ලුක් කොහොම ඒවා තමයි ගොඩ ගහලා තියෙන්නේ. මේ හදිය නැත්තම් පෝර ඇති මේ මාමල් මෙයාලා දාන්නේ නැති ආදී ගස්වලට ওই බෙහෙත් එහෙම. අපි මේ ස්පේන් යන පාර අපි දැන් ලූට්ස් වලින් පිටත් වෙලා ටික වෙලාවක් තාම මේ යන ගමන් ඉන්නේ. තව කිලෝමීටර් 360ක් තියෙනවා ස්පේන් වලට. ඉතින් බලමු ඉස්සරහට තවත් කොහොමද පාර තියෙන්නේ කියලා. ශාබාලසනේ ආට් එක බලන්න ඉගෙන ෆිල්ම් වල තියෙන්නේ. දැන් අපි යනවා මේ චීස් හදන ෆැක්ටරි එකකට. ඒ යන ස්පේන් යන අතරතුර වෙනවා බයි රෝඩ් එකකින්. හරිම ලස්සන පාරක්. මෙතනනේ මේක නෙමෙයිනේ 200 meters ගලා තිබෙන්නේ. තව යන්න ඕනේ. අතන තමයි. Chaussette තියෙනවා. Fil à tricoter et écharpe. Fromage et pomme de chèvre. Culot තියෙනවා. Pomme de chèvre. C'est donné ça au handle takka. Du fromage affiné, du fromage avec du goût. En fait, là, comme on est en voiture, un fromage qui se conserve assez facilement. Alors, celui qui s'est commencé là. අපි මේ චීස් හදන තැනකට ආවේ. Pas rentrer, si vous voulez. Excusez-moi. Oula. C'est ce fromage-là que je peux vous faire goûter, si vous voulez. D'accord. Olha, t'as dû compter? Non, c'est du chèvre. D'accord. චීස් එක රහයි අපේ ටේස්ට් එකට තියෙනවා. C'est bien. On va pas le faire, hein? Ah, c'est combien?
Alors, la tome, je la fais au poids. Elle est à 19,50. Ouais. Le faisceau de traite et les manchons de traite. D'accord. Elle s'attache ici sur le quai. මේක මේ එළුවන්ගෙන් තියාගෙන තමයි මේ චීස් හදන්නේ. අර අතනින් අර බලන්න රින්න අර Elle est venue en avance. Non, il y a un lot, elle monte par là si vous voulez. J'ouvre cette porte et elle ressort par l'autre porte. C'est un circuit, je les regroupe toutes. Là, elle monte. Il y en a 41, elle monte là. D'accord. Après, c'est comme pour les vaches, à part que c'est plus petit. Parce que. Elle se dit si je peux. Parce qu'on leur met à manger dedans. Elle se dit si je peux le faire. Voilà. On n'a pas l'habitude de voir des vaches ou des chèvres. අපි මේ යන පාරේ ටිකක් බලන්න වටෙන්ම කඳු වලින් වට වෙලායි තියෙන්නේ හරිම ලස්සනයි වමෙනුත් කඳු දකුණෙනුත් කඳු ඉස්සරහිනුත් කඳු තාමත් අලංකාර දර්ශනයක් මේදුමෙන් වැහිලා තියෙන අවස්ථාවක් ඉතින් අද කාලගුණ ඉතාමත් හොඳ තත්ත්වයක තියෙනවා අපිට මේ ගමන යන්න පොඩි දවමක් එක. මේකද සඳ පැත්තට ගිහින් අපි මෙවැනි විදේශ සංචාරවලදී සාමාන්‍යයෙන් සිංහල සින්දුවක් අහගෙන යන එක තමයි කරන්නේ. සමහර විට කොපිරයිට් ප්‍රශ්න නිසා මෙම ගීතවල සවුන්ඩ් එක නොඇසෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක් ගැනම මෙවැනි වීඩියෝ වලදී සාමාන්‍යයෙන් ගීතයක් තියෙනවා. තාමත් අලංකාර පාරකින් තමයි අපි ස්පාඤ්ඤය කරා යන ගමන සිදු වූයේ. අප ස්පාඤ්ඤයේ කොහෙටද යන්නේ කියලා තාම හරි හැටි තීරණයක් නැති වුවත් අපි ප්‍රථමයෙන් දේශ සීමාවට ගොස් එතන තීරණය කරනු ලබනවා බාසිලෝනා යනවද එහෙමත් නැත්නම් වෙනත් ප්‍රදේශයට යනවද කියලා. ඉතින් ඉතාම අලංකාරවත් පාරක්. තාමත් අපි ප්‍රංශය රට ඇතුළ තමයි ඉන්නේ. ස්පාඤ්ඤයේ බෝඩර් පොසින් එකට ඉතාම කිට්ටු කරලා ඉන්නේ. අපි ඉදිරියේදී බලමු බෝඩර් පොසින් එක කෙසේද කියලා. මැද්දෙන් අපි මේ යන්නේ කඳු අතර තියෙන අපි මේ යන්නේ චූටි ගම්මාන මැද්දෙන් තියෙන කඳු වලල්ලක් මැද්දෙන් අපි මේ ගමන් කරන්නේ. බණ්ඩාර ඉහළ තියෙන කඳු පන්තිය බලන්න ඒකත් ප්‍රංශය සහ ග්‍රීසිය අතර තියෙන බෝඩර් එකේ තියෙන කඳු පන්තියක්. ප්‍රංශය හා ස්පාඤ්ඤය අතර තියෙන හරිම ලස්සනයි මේ පරිසරය බලන්න. නිකන් අපිට හුරු පුරුදු පරිසරයක් වගේ.
දැන් ඉන්නේ ප්‍රංසයේ ස්පේන්වි බෝඩර් එක. ඔයගොල්ලෝ මේ नेविगेशन එක චුට්ටක් බලන්න. नेविगेशन එකේ කොළ පාටට තියෙන්නේ ප්‍රංසයේ, අලු පාටට තියෙන්නේ ස්පේන් වල. දැන් මෙතනින් එහාට ගොඩක් කලාකට තියෙන ගොඩක් දේවල්. Welcome to Spain, Darian. Wow. බලන්න දැන් මේක තමයි මේ බෝඩර් එක, ස්පාඤ්ඤ බෝඩර් එක. Bienvenido a España. අපි ෆොටෝ එකක් කරගෙන ටක් ගාලා. උතන බහින්ද ඉඳ තියෙනවා. තාදින අතන් උතන් ඉන්න මේ විදිහට ආරයක් තියෙනවා. අපි දැන් ඇතුළේ ස්පෑන් ඇතුළේ තියෙන කිලෝමීටර් 1.400ක් දුර තියෙන ටනල් එකක් ඇතුළේ. මේ වෙලාවේ අපි පැයට කිලෝමීටර් 80ක වේගින් 90ක වේගින් යනවා. දැන් අපි කඳුකර ප්‍රදේශයෙන් ඈත් වෙලා සමතල භූමියක් දිගේ බාසලෝන නගරයට යමින් සිටින්නේ. මේ වෙලාවේ ස්ථානු වාස්තමයි දැන් දිගටම මේ ගමන වාහනේ පදවගෙන යන්නේ. ඔවුන් දැන් හොඳ පළපුරුද්දක් තියෙනවා මේ ඩ්‍රයිවිං කරන්නේ වම් පැත්තෙන්. ඒ වුණාට ඉතාලි, ප්‍රංශ, ස්පේන් මිනිස්සුන්ට වඩා බොහොම දක්ෂ විදියට වාහනේ අසුරන අපිට පේනවා. ඒ වගේම අපි අහන්න කැමතියි ඔබට මොකද හිතෙන්නේ මේ වගේ ඔටෝ රූට් මේ හයිවේස් වල යනකොට ලංකාවෙත් දැන් හයිවේස් හදලා තියෙනවානේ. එතකොට ලංකාවේ ලොකු වරායවල් ගොතටු වලුත් හදලා තියෙනවානේ. ඒවා වැඩි කියලා ඒගොල්ලෝ විකුණනවා. නමුත් මෙහෙ තාමත් හදනවා. තවත් හදනවා. ඉවරයක් නැතුව මේ පාරවල් හදනවා තව මිනිස්සු. මොකද හිතෙන්නේ? ඔබගේ විපදේශයක් බලාගෙන ඔබ කියනවා නම් මේවත් විකුණලා දාලා මේව අහලා දාන්න හොඳයි කියලා හිතනවද? දැන් ඔබට තේරෙනවද ප්‍රංසයේ ස්පාඤ්ඤය අතර තියෙන වෙනස? දැන් අපි ප්‍රංසයේ පාරේදී අපිට තේරුණා ප්‍රංසයේ ඒ කාලේ ඉඳන්ම හදපු පාරවල්. නමුත් අපිට ස්පාඤ්ඤයට ඇතුළු වුණාට පස්සේ තේරුණා අලුතෙන් ගොඩනගමින් සිටින පාරවල් තියෙනවා. ඔව්. ඉතින් මට නම් හිතෙනවා දැන් අපේ ශ්‍රී ලංකාව දැන් අපිට මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාව අපි මේ වගේ හයිවේ එකට දාපුවම අපි මේ හරි ආගන්තුක ගතියක් අපිට තියෙනවා හයිවේ එක ඩ්‍රයිව් කරලා. දැන් එහෙම ගතියක් නැහැ. මොකද අපිට දැන් හයිවේ වල ලංකාවේ හයිවේස් වල ඩ්‍රයිව් කරලා පුරුද්ද තියෙනවා. ඔව්. මට හිතෙන්නේ ඉතින් හයිවේස් තව හැදෙන්න ඕන. ඉතින් ඒවා විකුණලා හරියන්නේ නැහැ කියන එක තමයි මගේ තියෙන මතේ. ඔය මෙවැනි විදේශ සංචාරයකදී සමහර විට අපට අප රට ගැනත් එම සංචාරය කරන රට ගැනත් අපට සංසාධනාත්මකව යම්කිසි දේවල් තේරුම් ගැනීමට හැකි වෙනවා. අප රටේ තියෙන හොඳ දේවල්, එම රටවල තියෙන හොඳ දේවල් පිළිබඳව. ඉතින් අපි ඒවා සමබරව ධාරණය කරගෙන අප රටට වැදගත් වන දේවල් අප විසින් අප රට තුළ ගොඩනැගීමට සැලසුම් කළ යුතුයි. මෙවැනි යුරෝපා සංචාරයක නිරත වීමට අදහස් කරගෙන සිටින ඔබට ඒ ගැන සිතීමට යම්කිසි කාරණා කීපයක් තියෙනවා. ඔබගේ ප්‍රධාන ගමනාන්තය සිදුවන රට කුමක්ද? එම රටෙහි
විදේශ තානාධිපති කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ පවතිනවාද? ඔබ ටුවරිස්ට් වීසාද බිස්නස් වීසාද කුමන වීසා කැටගරි එකකින්ද වීසා ලබා ගැනීමට උත්සාහ කරන්නේ යන වග. උදාහරණයක් ලෙස ගත් කල අපගේ රටෙන් කලා කටයුත්තක් සඳහා යම්කිසි ගායකයෙක් හෝ ගායිකාවක් විදේශගත වෙනවා නම් ඔහු ලබාගත යුත්තේ ටුවරිස්ට් යන කැටගරි එකේ වීසා පතක් නොව බිස්නස් කැටගරි එකේ වීසා පතකි. එය වරද්දා ගන්න අවස්ථා බොහොමයක් නිසා සමහර අවස්ථාවලදී වීසා ඉල්ලුම් පත නිෂ්ප්‍රභා වීමට ඉඩකඩ තියෙනවා. අප විසින් යන රටට අවශ්‍ය කරන වීසා ඉල්ලුම් පත නිසි ලෙස ඉදිරිපත් කර එම තානාධිපති කාර්යාලය විසින් අපෙන් ඉල්ලා ඇති ලිපි ලේඛන නිසි ආකාරව අප විසින් ලබා දුනහොත් අපට ඒ අවශ්‍ය කරන වීසා පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙන බවයි පැවසිය හැක්කේ. ඉතින් අප ඒ නිසි ආකාරව වීසා ඉල්ලුම් පත සපුරා නොගැනීම, ඒ අවශ්‍ය කරන ලිපි ලේඛන ඉදිරිපත් නොකිරීම අපගේ වීසා අයදුම් පත නිෂ්ප්‍රභා වීමට යම්කිසි හේතුවක් විය හැකියි. ඉතින් නිසියාකාරව ඒ අදාළ කරුණු කාරණා නිසියාකාරව ඉදිරිපත් කිරීම තුළින් අපට අපගේ වීසා අයදුම් පත තානාධිපති කාර්යාලයෙන් පිළිගෙන අපට වළංගු වීසාවක් ඔවුන් විසින් අපට ලබා දෙනවා. ඉතින් එසේ මා විසින් ගමන් කරන ලද විවිධ රටවල් වල ඒ සංචාර ඇතුළත් වීඩියෝස් ඉදිරියේදී ඔබ හමුවේ මෙසේ මා විසින් සමාජ මාධ්‍ය ජාල හරහා ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වලින් මට ලැබුණු අත්දැකීම් වීසා පහසුකම් ලබා ගැනීමේදී මා විසින් අනුගමනය කරන ලද කරුණු කාරණා පිළිබඳව, ඒ වලට අවශ්‍ය කරන ලිපි පිළිබඳවද මා ඉදිරියේදී ඔබ හමුවේ තබන්නා. ඒ වගේම ආසියාතික රටවල් වලට අපි සංචාරයක යෙදෙනවා නම් ඒවාට අවශ්‍ය කරන ඒ වීසා පහසුකම් කෙසේද ලබා ගන්නේ කියා මා ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අප විසින් මෙම සංචාරයේදී ප්‍රථමයෙන් බාසිලෝනා යෑමට අදහස් කළ සිටියත් බාසිලෝනා වලට චුට්ටක් පහළින් ඇති සාලු නම් මුහුදු තීරය කරා අප විසින් ගිය බව සඳහන් කළ යුතුයි. ඒ සාලු මුහුදු තීරයේදී කරන ලද දර්ශන ඉදිරියේදී ඔබ හමුවට ගෙනීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. අප බාසිලෝනා වෙතත් ගිය බවත් ඉදිරියේදී බාසිලෝනාගේ ගමන ගැනත් නැවත බාසිලෝනා සිට ප්‍රංශය කරා පැරිස් නගරය කරා එක පින්මට ආපු ඒ විදිහ පිළිබඳවත් ඔබ හමුවේ දර්ශන ලබා දීමට මම බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් මෙම වීඩියෝව නරඹු ඔබ සියලු දෙනාට ස්තුතියි. නැවත වරක් මට වෙලා ඇති ආකාරයෙන් ඔබට වීඩියෝවක් ගෙන ඒමෙන් නැවත ඔබ හමු වීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ස්තුතියි.